විජය ග්‍රැෆික් මල්ටිමීඩියා ඩිප්ලෝමා පාඨමාලාව ග්‍රැෆික් ඩිසයිනින් ඩිජිටල් ඇනිමේෂන් ඩිජිටල් ෆොටෝග්‍රැෆි වීඩියෝ ප්‍රොඩක්ෂන් සහ රැකියා ශාස්ත්‍ර මූලික කොටගෙන කෙටි කාලීන විශේෂිත පාඨමාලා පැකේජ් අප විසින් හඳුන්වා දී ඇත. ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා පෙරවාගෙන හිටියේ බැටළු හමක්. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඇඟේ බරට දෙසරයක් විතර රත්තරන් පූජා කළා නම් රටේ රත්තරන් සංචිතයත් ඉවරයි. තිරුපති කෝවිලේ ලිංගය නාවනවා කිරිවලි. ඒකට සිවුරත් එතනින් අවලංගු වුණා. මේ ගමුවේ ත්‍රස්තවාදී ජාතිවාදී අරගලයක් අවුලවන්න ක්‍රියා කළේම ඒ සාක්ෂි අමුණද අපි හඳුනන්නේ? පැහැදිලිවම තියෙනවා. ලංකාව ම්ලේච්ඡයන්ගේ රටක් කියන බවට පැහැදිලි කරන එක නරකම නරක ආදර්ශයක් නෙමෙයි දුන්නේ. විනිසුරු වරයෙකුට විනිසුරු වරියෙකුට ඇත්ත වශයෙන්ම මරණ තරජන තියෙනවා. ඒතර මේ පොලිස් ආරක්ෂාව අයින් කරනවා කියන්නේ මරණ වරෙන්තුව දුන්නයි කියන එකනේ. ඒ නිසා ආරක්ෂක ලේකම්වරයා දැන් දේශපාලන බල අධිකාරියෙන් මිදිලා දැන්වත් ස්වාධීන තීන්දුව ගන්නවා. විපක්ෂ නායකතුමා සමග මේ වන විට අපි සාකච්ඡා වාර 20ක් පමණ පවත්වලා තියෙනවා. වැඩක් වෙලා තියෙනවද අපි හඳුනන්නේ? සත්‍ය වශයෙන්ම වැඩක් වුණේ නැහැ. ඉතින් ඊටම කෙටි පාරකින් ජනාධිපති වීමේ වැඩසටහනක් මේ හිතේ තියෙනවා ඇත්තේ. රට දන්නා කාරණා අනුව රනිල් වික්‍රමසිංහ මහත්මයාත් රාජපක්ෂ වරුණුත් අතර තියෙන්නේ නොසිඳෙන නොබිදෙන අභ්‍යන්තර සම්බන්ධතාවක්. මගේ යුතුයකම මේ වෙලාවේ මේ කරන ලද පත්වීමේ තියෙන අසාර්ථක භාවය පැහැදිලි කිරීම. නමුත් අපි කිසි කලෙක තුන් හිතකින්වත් බලාපොරොත්තු නොවුණු අදහස් නොකරන නමක් තමයි මේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒක රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නම. ඔව්. දේශීය ඖෂධ 21ක පූර්ණ ආරක්ෂාව සහිත O2 හර්බල් මුඛාවරණය ඔබත් අදම මිලදී ගන්න. අවසරයි අපි හඳුනන්නේ. මේ වෙලාව රටේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක්. අපි දැක්කා පහුගිය දවසේ කියන්නේ මැයි මාසේ 9 වෙනිදා මේ රටම අවුල් ජාලාවක් බවට පත් වුණා. මහා කලබලයක් බවට පත් වුණා. මෙතනින් පස්සේ රටේ පාලන බලය කවුරුන් දැරිය යුතුද කියන කාරණාව පිළිබඳව නැවත වතාවක් ආයි කතාබහක් ඇවිල්ලා තියෙනවා. මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දැන් හොයාගන්නවත් නැහැ, පලා ගිහිල්ලා තියෙනවා. මොකද අපි හඳුන්වන්නේ කරන මම දැක්ක ඔබ වහන්සේලා විපක්ෂ නායකතුමන් එක්ක ඒ වගේම පක්ෂ නායකයන් එක්ක විවිධ රැස්වීම් පවත්වනවා, විවිධ අදහස් ඕන් එක්ක බෙදා හදා ගන්නවා. මොකද්ද වෙන්නේ අපි හඳුන්වන්නේ දැන්? වෙන්නේ කුමක්ද යන්න තීරණය කළ යුත්තේ, සිදුවිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳ එක නිගමනයක ඉඳගෙන අප්‍රේල් මාසේ 4 වෙනිදා අතිපූජනීය මහානායක මහිමියන් වහන්සේලා 4 නම ජනාධිපතිවරයාට අවවාදාත්මකව නිකුත් කර ලිපියත් එක්කයි අපි ක්‍රියාරම්භ කළේ. එහෙමයි. අපට අවශ්‍ය වුණා අන්න ඒ විසඳුම ඉදිරිපත් වෙන ආකාරය අනුවම ක්‍රියාත්මක වුණොත්, ජනාධිපතිවරයා ඒ අනුව ක්‍රියාත්මක වුණොත්, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු රාජ්‍ය බලධාරීන් අධිකාරීන් ඒ උපදෙස් අනුව ක්‍රියාත්මක වුණොත් අපට දැඩි විශ්වාසයක් ඇති වුණා මේ දැවෙන ප්‍රශ්නයට අර්බුදයට එතන විසඳුම තියෙනවා කියලා. නමුත් එහෙම ක්‍රියාත්මක වුණේ නැහැ නේ. ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් අපිත් බලාපොරොත්තු වුණේ ගෝඨාභය මහත්මයා රුගම්මැලි සෑය අභියස දෙන ලද ප්‍රතිඥාව අනුව, ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු හැම දෙනාමත් මහා නායක මහිමියන් වහන්සේලා ඉදිරියේ හැම විටකම මල්ලට්ටි අරගෙන බුද්ධ පූජා පවත්වමින් පෙරහැරේ යමින් කතා කරන විදිය අනුව අපි හිතුවේ භික්ෂුන් වහන්සේලාගේ උපදේශ මෙතෙන්දී පිළිගැනෙයි කියලා. එහෙමයි. නමුත් භික්ෂුන් වහන්සේලාගේ උපදේශ, මහා නායක මහිමියන්ගේ උපදේශ කිසිදු ආකාරයක වැදගත්කමකින් සැලකුවේ නැහැ. ඔබ වහන්සේත් පහුගිය දවසක් ගිහලා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා මුණ ගැහුණානේ. ඔව්. ඔබ වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ අපි ගිහිල්ලා කළේ අර මහා නායක මහිමියන් වහන්සේලාගේ නියෝගය නිවේදනය අනුව මේ බලන්න දැනුයි තේරෙන්නේ ඒ අනාගත වාක්‍ය, අනාගත සිදුවීම් දැන් දැක්කහම පේනවා. අපි පසුගිය සති දෙකකට කලින්, ඒ කියන්නේ 4 වෙනිදා ලියවන ගුච්චලේ 20 වෙනිදා ඊළඟ නිවුස් කලා ලිපිය අපි 22 වෙනිදා අපි එතුමා මුණ ගැහුණා. අපි කිව්වා මෙන්න අගමැතිතුමනි, ගෞරවනීය
පිටත්ව යාමකට අවස්ථාව පෑදිලා තියෙනවා කියලා. ඒ කියන්නේ මහජන විරෝධය ඇවිල්ලා මහජන මතයෙන් ප්‍රතික්ෂේප වෙලා එහෙම යනවට වඩා ගෞරවනීය ඒ මොකද්ද කියලා පැහැදිලි කරලා දුන්නා අපි. ඒ කියන්නේ මහානායක මහමියන් වහන්සේලාට හිස නමා උන්වහන්සේලාගේ අවවාදයේ පිළිගෙන මම මෙන්න තනතුරෙන් ඉවත් වෙනවා කියලා. අවුන්කන් දුන්නද අපේ අවුන්කන් දුන්න වෙනුවට ඔහු තරක කරන්න ගත්තා. මට බල ලෝභයක් නැහැ. මම ගියාම මොකද්ද මේ රටට වෙන්නේ? එහෙමයි. ඔබතුමා කලබල වෙන්න එපා. අපි කිව්වා ඔබතුමා ඒකට කලකිරෙන්න කලබල වෙන්න එපා. ඒක පාර්ලිමේන්තුවට බලය දෙන්න. එහෙමයි. ඉතින් ඇතැම් අවස්ථා වෙනවනේ කාටවත් නොකිය යන්න සිදුවෙන අවස්ථා එදෙනවනේ. ඉතින් ඔබතුමා පිටත් වුණොත් පාර්ලිමේන්තුවෙන් ඒ අදාළ අඩුපාඩු පුරවයි කියලා. නෑ නෑ ඒක හරියන්නේ නෑ. පාර්ලිමේන්තුවෙන් කෙනෙක් යෝජනා කරලා සම්මත කරගන්නකම් මට යන්න බෑ කිව්වා. ඉතින් අපේ සාකච්ඡාව එතනින් අවසන් කළා. අපි එදා එතුමාට ඉතාමත් හොඳින් කිව්වා. එහෙම වුණා නම් අද වගේ දවසක එතුමාට හැංගිලා ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අද අපි පැහැදිලිවම දන්නවා කවුරු මොන දේ කිව්වත් අග්‍රාමාත්‍ය තනතුරෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා පලා ගියා, පැනලා ගියා, හොරට පැනලා ගියා. අද ඉන්නේ හොර රහසිගතව හැංගිලා. දැන් ඒ විතරක් නෙවෙයි දැන් ඔබ වහන්සේලාගේ අදහස් ඔබ වහන්සේ ඉදිරිපත් කරාට පස්සේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මේ මාසේ 9 වෙනිදාට පෙර අග්‍රාමාත්‍යවරයා මේ මාසේ 8 වෙනිදා යනවා ශ්‍රී මහා බෝධි වන්දනා කරන්න. රුවන්වැලි සෑය වන්දනා කරන්න. අටම ස්ථානාධිපති හිමියන් මුණ ගැහෙන්න. මේ මහා සංඝරත්නය මුණ ගැහිලා ඇවිල්ලා මේ අපරාධය කරා කියන චෝදනාවයි එල්ල වෙන්නේ අපේ හාමුදුරනේ. මොකද්ද මේ අපේ රටේ මේ බුද්ධ දර්ශනය බුදු දහම සමග මේ දේශපාලනය බද්ධ කරගෙන මේ කෙරෙන අපරාධය අනුපවාස අනුමත කරනවාද? මොකද්ද මේ වෙන්නේ? ඇත්තෙන්ම මහින්ද රාජපක්ෂ මහත්මයා පෙරවාගෙන හිටියේ බැටළු හමක්. ඒවත් වෙස්වලා ගැනීමක් කරගෙන හිටියේ. ඔහුගේ වෙස්වලා ගැනීමෙන් පැහැදිලි කරන්න උත්සාහ ගත්තේ තමන් ඊටමත් නිවැරදි ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙක් කියන බව. එහෙමයි. ඇත්තෙන්ම ඔවුන් බෞද්ධකම ක්‍රියාත්මකව පෙන්නුවේ බාහිරයෙන් විතරයි. අපි දන්නවා හැමදාම ඒ ඇත්තෝ වැදගත් අවස්ථාවක් වුණාම අර්බුදයක් වුණාම මැතිවරණයක් වුණාම ඒ නැතත් වරින් වර අවුරුද්දකට 3-4 වතාවක් තිරුපති කෝවිල් යන්නේ නේ. එහෙ ගිහිල්ලා තමන්ගේ ඇඟේ බරට රත්තරන් පූජා කරනවා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඇඟේ බරට දෙසරයක් විතර රත්තරන් පූජා කළා නම් රටේ රත්තරන් සංචිතයත් ඉවරයි. එහෙමයි. ඇත්තෙම එහෙම එපමණකුත් නෑ. අපි පෞගී දාසල දැන් කිරිපිටිගෙන් මේ ලංකාවේ දරුවෝ පෙළෙද්දී පෞගී දාසල එතුමා පෞද්ගලික ගුවන් යාන අරගෙන ගිහිල්ලා තිරුපති කෝවිලේ ලිංගය නාවනවා කිරිවලින්. ඉතින් මේවා බෞද්ධ සංස්කෘතියක් අගයන රටකට ලැජ්ජයි. ඇත්තටම අපටම අපි ගැන කලකිරීමක් ලැජ්ජාවක් ඇති වෙනවා. අනේ අපේ ජනනායකයෝ මෙහෙමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් භික්ෂුන් වහන්සේලා ඉදිරියට පන්දලට ගියාට පස්සේ එතුමාලා සුඛෝපභෝගී පුටුවක වාඩි වෙලා ඉඳන් බොහෝ විට සමාන තත්ත්වයේ ඉඳගෙන භික්ෂුන් වහන්සේලාත් එක්ක කතා බහ කරන්නේ. කවදාවත් විහාරයකට ගිහිල්ලා බිම වාඩි වෙන්නේ නැහැ. කවදාවත් පසඟ පිහිටුවල වඳින්නේ නැහැ. එහෙව් ඇත්තෝ අර කෝවිල් වල ගිහිල්ලා උඩු කය නිරාවරණය කරගෙන අලු ගාගෙන අඩ නිරුවතින් බිම වාඩි වෙලා පුද පූජා පවත්වනවා. ඒතර අපිට පේනනේ කොතෙන්ටද භක්තිය තියෙන්නේ කියලා. ඒකම දැන් ඔය අනුරාධපුරයේ ක්‍රියාත්මක වන ඥානක්කාය ඇතුළු කොට ඇති නොඑක් විදිහේ গুপ্ত විද්‍යා සහ නොඑක් විදිහේ තිරස්චීන විද්‍යාවන්හි බැල මෙහෙවර කරන වහලුම් බවට ඒ ඇත්තපත් වෙලා තිබීමෙන් පේනවා ඇත්තෙම ආධ්‍යාත්මයක් නැහැ. ඒක බොරු රඟපෑමක් පමණයි. ඇත්තෙම මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ උපදේශ පරිදි මඟ පෙන්වීම පරිදි ක්‍රියා කළා නම් මේ ජනනායකයින්ට මෙවන් ඉරණමක් අත් වෙන්නේ නැහැ. එතෙන්දි කෙනෙකුට අහන්න පුළුවන් ඇයි නැත්තේ? එතුමා වටා භික්ෂුන් වහන්සේලා ඉන්නව නේද? එහෙමයි වුණේ. ඒ භික්ෂුන් වහන්සේලා නේද ඔය මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු වල ඉදිරියෙන් හිටියේ මහා පරිමාණ මේ වෙහෙසක් දරාගෙන භික්ෂුන් වහන්සේලා නේද මේ අය බලයට පත් කළේ කියලා තර්කයක් එනවනේ. කතන්දරෙත් ඇත්ත. 90%ක්ම භික්ෂුන් වහන්සේලා මේ ඇත්ත වටේ එක්රැස්ුනේ බුද්ධ ශාසනය සිංහල ජාතිය ඇතුළු කොට ඇති සකල විද ජනවර්ග සහ ජාතීන්ට ඒ වගේම ආගමිකයන්ට සුවසේ සාමකාමීව නිදහස්ව ජීවත් වීමේ පරිසරය මේ ඇත්ත නිර්මාණය කරાવી කියන මේ අවංක චේතනාව. ඒ හින්දා විතරද අපි හමුදුනේ.
සමහරු ආත්මාර්ථකාමීව තම තමන්ගේ වැඩ ටික කරගන්න එතුමාට දේශපාලනය කරබව ඇත්ත. ඉතින් ඒගොල්ලෝ පාලන බලය ලැබුණට පස්සේ මොකද කළේ? තම තමන්ගේ කෑලි ටික තම තමන්ගේ වාසි ටික බෙදාගත්තා මිස පාලකයා වැරදි මගේ යනකොට මහත්වෝ මේක කරන්න එපා කියලා කියන්නවත් ආත්ම ශක්තියක් ඕන්ට ඇති වුණේ නැහැ. ඒකට හේතුව මොකද? දේශපාලන බලය ලබා ගත්තට පස්සේ මහා පරිමාණයෙන් ලාභ ප්‍රයෝජන ගත්තා. එතෙන් පටන් සර් ගියාගෙන මහත්වෝ ගියාගෙන බොහොම ගෞරවයෙන් වටේ කරේ කරේ පුද පූජා පවත්වමින් පිරිත් නූල් ගැට ගහමින් ආශිර්වාද කරමින් ඒ ඇත්ත කලේ තම තමන්ගේ ආත්මාර්ථකාමී වැඩ කටයුතු ඉටු කරගත්ත එක. ඉතින් එයින් පස්සේ අනුශාසකයන් වශයෙන් හිටපු භික්ෂූන් අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ සේවකයන් බවට පත් වුණා. එතකොට සිවුරත් එතනින් අවලංගු වුණා. දැන් අපේ හාමුදුරනේ දැන් අර මේ මාසේ 9 වෙනිදා සිදු වුණු ඒ ඛේදවාචකයේ සිදුවීම නුඹහන් සඳහන් කරපු ආකාරයෙන් අර දේශපාලන නිර්වත සම්පූර්ණයෙන්ම රට හමුවේ ලෝකයේ හමුවේ එළි වුණා වගේම අපි බලාපොරොත්තු වුණා මේකත් එක්ක යම් පෙරලියක් සමාජ විප්ලවයක් සිද්ධ වෙයි කියලා. දැන් ඒ සඳහා මාවත සැකසේවි කියලා. මොකද මේ දේශපාලනඥයන් නිර්වත් වෙලා මේ සමාජ ක්‍රමය මේ බොරුව ජනතාව ඉදිරියේ එළියට ඇවිල්ලා අපි හිතුවා යම් සාධාරණයක් සමාජ නිර්මාණය වෙයි කියලා. නමුත් දැන් නැවත වතාවක් අපිට පේනවා සමහර තැන්වල ජාතිවාදී අරගල නිර්මාණය කිරීම සඳහා යම් පිරිස් කටයුතු කරන ආකාරය. ඔබ වහන්සේලා මැදිහත් වුණා. අපි දැක්ක කතෝලික පියතුමන්ලා ඒ වගේම මුස්ලිම් පූජකවරු මැදිහත් වෙලා ඇති වෙන්න ගියපු බරපතල ඛේදවාචකයන් මැඩපවත්ව ගත්තා අපේ හමුදුරනේ. මෙහෙම නොවන්නට සමහර වෙලාවට මීගමුවේ අද මේ වෙනකොට ලේ විලක් ලේ ගංගා ගලා යනවා. මේ ගැන කතා කරමු. මොකද්ද මේ වෙන්නේ අපේ හමුදුරනේ? දේශපාලකයන්ගේ වැරදි තීන්දුව తీරන සහ ක්‍රියාකාරකම් මුල් කරගෙනමයි හැමදාම ජාතිවාදී අරගල ඇති වුණේ. එහෙමයි. ජනතාව මේව තේරුම් ගන්නකොට හුඟක් කල් පහුවෙලා. එහෙමයි. දැන් බලන්න මීගමුවේ සිද්ධිය අපි ආරංචි වුණේ පෙරේදා. එතකොට 9 වෙනිදා 10 වෙනිදා එතකොට මේ ආරංචි වෙච්ච පළවෙනි විනාඩියේදීම අපි ක්‍රියාත්මක වුණා. ආගමික නායකවරුන් එකතු කරගෙන පළමුවෙන්ම අපි නිවේදන නිකුත් කළා. ඒ වගේම ආරක්ෂක අංශවල ඇත්තන්ට කතා කළා, භික්ෂුන් වහන්සේලාට කතා කළා, පියතුමන්ලාට කතා කළා වහාම මේ ගින්න නිවන්න කියලා. අපි ඉතාමත් සන්තෝෂයි. වෙනදා මේ වගේ වචන නිකම්ම හීන් හුළඟේ පාවෙලා යනවා විතරනේ. අර සාම්ප්‍රදායිකව මේ සාමකාමී වෙන්න කියලා ආගමික නායකයෝ කිව්වට ඇත්තෙන් මේවා ඇහුනේ නැහැ. ඒ යන විනාශයේ දිගටම ගිහිල්ලා තමයි නැවතුනේ. නමුත් මෙදා එහෙම නැහැ. අපට අතිශයින්ම සන්තෝෂයි අපේ ජනතාව සම්බන්ධයෙන්. අපි මේක කියලා පැය දෙකක් යනකොට අර ඇවිලෙන ගිනි නැවතුණා. ඒ කියන්නේ පැතිරෙමින් ගියපු ඒ ත්‍රස්තවාදී කටයුතු, ජාතිවාදී ත්‍රස්තවාදී ක්‍රියාවන් නැවතුණා. ඒ තිමිර පටලය ඒක ගැලවිලා දැන් මිනිස්සු හිතන්න පුරුදු වෙලා ඉන්නව යථාර්ථයෙන්. ඇත්තෙන්ම එදා වෙච්ච සිද්ධිය අපි කිව්වා. කුමක්ද සිදු වුණේ? 9 වෙනිදා සාමකාමී අරගලයට පහර දුන්නට පස්සේ ඒකට ඇති වුණු ප්‍රතික්‍රියාව මේ රටේ දේශපාලන බලය අල්ලගෙන හිටිය හැම දෙනාටම හොඳටම වැටහෙන්න ගත්තා. ඔය අරගලයට කලින් ඒ කියන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ ක්‍රියාත්මක වුණේ අරලිගහ මන්දිරයෙන්. ඒ ත්‍රස්තවාදයේ මෙහෙයුවේ අග්‍රාමාත්‍යව සිටි මහින්ද රාජපක්ෂ මහත්මයා, ඒ වගේම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු පිරිස්. ඔවුන් තමයි හිතා මතා සංවිධානය කළේ. ඒ ආපු අය කියනවා බොහොම වැදගත් අය අපිත් එක්ක කතා කළා. අනේ හාමුදුරුවනේ අපි ආවේ ඔහොම දෙයකට නෙවෙයි. අපට කිව්වා අග්‍රාමාත්‍යවරයා ගෞරවනීය සමුගැනීමක් කරන්න හදනවා. අන්නේ සමුගැනීම අවස්ථාවේ වචනයක් කතා කරලා ඔබට ප්‍රශංසා කරන්න, ස්තුති කරන්නයි අපට එන්න කිව්වේ කියලා. එහෙමයි. ඉතින් කවුරු සංවේදීනේ. එහෙමයි. ඒක ඇහුවාම අනේ ඇත්තද ජන ආගමැතිතුමා ආස් වෙන්න හදනවද කියලා. ඉතින් එක්ක ඉන්නේ කියන්න හරි, ඉතින් සංවේගය පළ කරන්න හරි තමයි මේ කට්ටිය ගෙන්නලා තියෙන්නේ. ඒතර මේ ඇත්තෝ කියනවා අපි ආවේ අගමැතිතුමා එක්ක සුහදව සමුගැනීමක් කරන්න. නමුත් අපි දන්නේ නැහැ අපෝ මෙහෙවණු ලැබුවා මෙවන් දෙයකට කියලා. කන්න දුන්නා, අරක්කු මද්දසාර දුන්නා, සල්ලිත් දුන්නා, අතට පොළු කඩු කිනිසිත් දුන්නා. මේ විදියට මෙහෙවණු ලැබුවා මේ පිරිස. ඒනොත් ඇත්ත වශයෙන්ම සියලුම දෙනා නෙවෙයි, සීමා සහිත පිරිසක්.
මේ සිදුවීමත් එක්ක අපට පෙනී ගිය දේ තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා මොනතරම් අනුවන අදූරදර්ශී මිනිසෙක්ද කියන බව. අපිට හරි කනගාටුවක් දැනෙනවා. ඔහු ළඟ ඉන්න උපදේශක සභා උපදේශකයෝ හිතවතුන් ඇත්තෙන්ම බත් කන කෙනෙක් ඔය ළඟින් හිටියේ නැද්ද? නෙමෙයි. ඉඳලා කිව්වේ නැද්ද මහත්තයෝ ඒ වැඩේ නම් කරන්න එපා කියලා? සත්‍ය වශයෙන්ම අපට පැහැදිලිවම පේන දේ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා යලිත් හැදුවේ දහස් ගාණක් ගෙනහල්ලා කෑකෝ ගහලා යන්න එපා කියන අදහස ස්ථිර කරගෙන තවදුරටත් රැඳී සිටින්න ගත්ත උත්සාහය. දැන් අපි අහන්නේ ඔබ වහන්සේලා ඊයේ ගිහිල්ලා පැමිණිලා දැන් පොලිස් මූලස්ථානයට මේ අපරාධය කරපු මේ රට මේ කැළඹිලිකාර තත්වයට පත් කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම අපරාධකරුවන් කියලා ඔබ වහන්සේලා චෝදනා කළා. ඔවුන්ව අත්අඩංගුවට ගන්න කියලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ වගේම පැමිණිලි තවත් ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා අපේ හැමතුනේ. බලාපොරොත්තු වෙනවද සාධාරණත්වයක් ඉෂ්ට වෙයි කියලා. ඔය මේ ගමුවේ ත්‍රස්තවාදී ජාතිවාදී අරගලයක් අවුලවන්න ක්‍රියා කළේම අර පහරකෑ ජනතාවගෙන් පහරකෑ අපහාස උපහාසයට යොමු වුණු දේශපාලකයෝ තමයි හෝ දේශපාලකයන්ගේ ගැති පිරිස් තමයි මේ ප්‍රශ්නේ වෙන අතකට යොමු කරන්න උත්සාහ ගත්තේ. එහෙමයි. ඒ සාක්ෂි අමුණද අපේ හැමතුනේ? පැහැදිලිවම තියෙනවා. එහෙමයි. ඒ වගේ අය ගැන තොරතුරු ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ අය තමයි මේ මුස්ලිම් කඩවලට මුස්ලිම් ඇත්තන්ගේ දේපල විනාශ කරන්න. එතකොට සිංහල අය මුස්ලිම් අයට විරුද්ධව යොමු කළා. ඒ අනුව මුළු රටේම ගින්නක් අවුලවලා ඕම් බලාපොරොත්තු වුණේ මෙන්න මේ ජාතිවාදීන් තමයි මේ සියලුම දේවල් කරන්නේ. ගාලු මෝදර පිටියේ කෑකෝ ගහන්නෙත් ඔය අරගල කරන්නෙත් ජාතිවාදීන්මයි ආගම්වාදීන්මයි කියන ජනමතය ඇති කරන්න අසාර්ථක උත්සාහයක යෙදුනේ. ඉතින් ඒක අපි පැහැදිලි කළා මේ උගලට අහු වෙන්න එපා. මේක බරපතල කුමන්ත්‍රණයක් යට තියෙන්නේ. ඇත්තෙම කියනකොටම මිනිසුන්ට තේරුණා ඒක. ඒ නිසා අපි ඊයේ පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කළා පොලිස්පතිවරයාට. 9 වෙනිදා 10 වෙනිදා සිදු වුණු දීප ව්‍යාප්තවම සිදු වුණු මහා විනාශය ජීවිත විනාශය දේපල විනාශය ඇති උනේ යම් පිරිසකගේ නරක ක්‍රියාකාරීත්වයකට ප්‍රතික්‍රියා දැනවීමක් හැටියටයි. මිනිස්සු සාධාරණ ලෙස ඒක මම කියන්නේ මේ භීෂණේ සාධාරණයි කියලා. නමුත් ප්‍රකෝපකාරී වෙන තත්වයට පසුබිම හැදුව අය තමයි මේකේ අපරාධකාරයෝ කියන්නේ. ජනතාව තුල ප්‍රකෝපකාරී ප්‍රතික්‍රියාවන් ඇති වෙන්න කටයුතු කළ අය තමයි වැරදිකාරයෝ. ඇත්තෙන්ම මේ වැරදිකාරයෝ කොහෙද? අරලිගහ මන්දිරේ. අරලිගහ මන්දිරේ එමනම් ප්‍රධානතම වගකීම් සහ වැරදිකාරයා සහ අපරාධකාරයා බවට පත් වෙන්නේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මයා ඇතුළු ඒ කටයුතු සංවිධානය කළ සියලුම දෙනා. ලංකාව ම්ලේච්ඡයන්ගේ රටක් කියන බවට පැහැදිලි කරන එක නරකම නරක ආදර්ශයක් නෙමේ දුන්නේ. ඒ නිසා අපි කියනවා යන යකා කොරහත් බිඳගෙනයි ගියේ කියලා. අපේ ආඳුරනේ දැන් ඔබ වහන්සේගෙන් මම ආයිත් අහනවා මේ රටේ නීතිය සාධාරණ විශ්ව වේ කියලා බලාපොරොත්තුවක් ඔබ වහන්සේලාට තියෙනවද දැන්වත්? සත්‍ය වශයෙන්ම තියෙනවා. යම් අයථා ක්‍රියාකාරීත්වයන් නිසා අධිකරණය පිළිබඳ අප තුලත් කලකිරීම ඇති වුණා. රටේ ජනතාව අතරත් එවන් කලකිරීම සිදු වුණා. නමුත් පහුගිය දවස්වල මේ ජන අරගලයත් එක්ක අධිකරණයේ නිවැරදි තීරුම්, ඒ කියන්නේ යුක්ති සහගත හැම දිනාටම පිළිගත හැකි තීන්දුව తీරන ගණනාවක් ඉදිරියට ආවා. එපමණකුත් නෙමෙයි පසුගියදා පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණය කරපු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 13 දෙනෙක් අත්අඩංගුවට ගත්ත වෙලාවේ අධිකරණයෙන් මේ සියලුම දෙනා අප පිට නිදහස් කළා. ඒ නිදහස් කළාට පස්සේ මොකද්ද කළේ? පොලිසිය අර තීන්දුව දීපු විජේ බණ්ඩාර විනිසුරු තුමියට සපයලා තිබුණු සියලුම පොලිස් ආරක්ෂාව ඉවත් කළා. මේක අතිශයින්ම නින්දිත ක්‍රියාවක්. ඒක නීති විරෝධී ක්‍රියාවක් පමණක් නෙවෙයි. දුරාචාරයක්, ඒක අපචාරයක්, වැරදි අධාර්මික ක්‍රියාවක්. ඒ මොකද පොලිසියට කවුරු හරි එතෙන්දී අණ දුන්නා. ඉතින් තලංගම OIC මහත්තයාට ඊට වඩා ඉහළ කෙනෙක් කියන්නේ නැති. ඉතින් තවත් එහාට යනකොට පොලිස්පතිතුමා වෙන්නේ නැති. එහෙම නැත්නම් ඒහා අදාළ
ඇමතිවරු වෙන්න ඇති. මේ පොලිසියට මේ නියෝගය දුන්නේ කොහොමද? ඇයි එහෙම කළේ? ඒ කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ විනිසුරුවරුන්ට බලවත් අභියෝගයක් අවදානමක් පෙන්නනවා. අපි කියන දෙයට පිටින් කටයුතු කළොත් උඹලාට වෙන්නේ මෙන්න මේ දේවල්. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? විනිසුරුවරයෙකුට විනිසුරුවරියෙකුට ඇත්ත වශයෙන්ම මරණ තරජන තියෙනවා. ඕන් ස්වාධීනව තීරණ දෙනකොට සත්‍ය වශයෙන්ම සමාජයේ ඇතැම් කොටස් ඒ කියන්නේ අපරාධකාරයෝ කුඩුකාරයෝ ඒ විනිසුරුවරුන්ට ස්වභාවයෙන්ම අකමැත්තක් තියෙනවනේ. වෛර කරනවානේ. ඉතින් යුක්තිය පහින්දලන එක ඇත්ත. නමුත් එතන තියෙනවා යම් අනතුරක්. ඒ නිසා ඒ ඇත්තන්ගේ ජීවිතවලට අත්‍යවශ්‍යයෙන්ම ආරක්ෂාව සැපයිය යුතුමයි. ඒකේ ආයිත් වාදයක් නැහැ. ඒතර මේ පොලිස් ආරක්ෂාව අයින් කරනවා කියන්නේ මරණ වරෙන්තුව දුන්නයි කියන එකනේ. එහෙමයි. ඇත්තෙම මරණීය තරජනයක්නේ. විනිසුරුවරුන්ට මරණීය තරජනයක් කරන තත්වයක් තමයි එයින් ඇඟ වෙන්නේ. මෙන්න මේ අවස්ථාවේදී සිවිල් සමාජය නැගී සිටියා. පොලිසිය තේරුම් ගත තමන් කළ මෝඩ අනුවන කටයුත්ත ගැන ආණ්ඩුව ලැජ්ජාවටපත් වෙන්නේ නැති. වහාම නැවතත් ඒ පහසුකම දුන්න බව ඇත්ත. නමුත් ඉවත් කරපු කාරණාව. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවල අධිකරණයේ නිවැරදිව ක්‍රියා කළා තියෙනවා. විධායකය දැන් අවුල් ජාලාවක් බවට පත් වෙලා. විධායකය පිළිබඳ විශ්වාසය සම්පූර්ණයෙන්ම ගිලිහිලා. ඒකනේ ගාලු මෝදර වැනි ගම්මාන රට පුරා නිර්මාණය වෙන්නේ. ව්‍යවස්ථාදායකය උමතු මිනිසුන්ගෙන් පිරුණු ආයතනයක් බවට පත් වෙලා. ව්‍යවස්ථාදායකය ගැන කිසිම විශ්වාසයක් නැහැ. ඇත්තෙන්ම ඒ ඇත්තෝ රටක් ගැන හිතන්නේ නැති අරුම පුදුම විදිහේ සත්ව ගණයා සත්ව කොට්ටාසයක් හැටියට පරිහානියටපත් වෙලා. ව්‍යවස්ථාදායකයත් පිරිහිලා විධායකයත් පිරිහිලා තියෙන අවස්ථාවක අපට විශ්වාසය තැබිය හැකි එකම ආයතනය වන්නේ අධිකරණය පමණයි. එතෙන්දී අපි පැහැදිලිවම කියාපු අනික් කාරණාව තමයි රටක මෙවන් භීෂණයක් ඇති කොට මහා ව්‍යසනයක් සිදු කළ අපරාධකාරයින්ට ආරක්ෂක අංශවල ආරක්ෂාව සපයන්න එපා කියලා. එහෙමයි. ඒක ආරක්ෂක ලේකම්වරයා සඳහන් කරනවානේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර තුල රැඳී සිටිනවා කියලා. ඉතින් ඒක බරපතල වරදක් නේ. ආරක්ෂක ලේකම්වරයාගෙන් අපි අහනවා ඔබ පැහැදිලිවම දන්නවා. දන්නේ නැත්නම් තව ඩිංගක් කෙටි පරීක්ෂණයකුත් කරගන්නකෝ. අනිත් පැත්තෙන් ඔබතුමා නොදන්නවා වෙන්න බෑනේ. මුළු රටම දන්නා සිද්ධිය අරලීගහ මන්දිරයෙන් භීෂණයේ ක්‍රියාත්මක වෙලා මුදා හැරියයි කියන බව ආරක්ෂක ලේකම්වරයා හොඳටම දන්නවා. ඒ නිසා ආරක්ෂක ලේකම්වරයා දැන් දේශපාලන බල අධිකාරියෙන් මිදිලා දැන්වත් ස්වාධීන තීන්දුව ගන්න. ඔබතුමා ඉතින් මෙතෙක්කල් සමහර විට තමන්ගේ නායකයා තමන්ට පත්වීම් දීපු නායකයා අහවල් නිලතලය දරන අධිකාරී බලයට මම අවනත වෙන්න ඕන කියලා ඔබතුමා මෙතෙක්කල් හිතන්න පුළුවන්. දැන්වත් හිතන්න ස්වාධීනව අපරාධ කරුවන්ට ආරක්ෂක අංශවල රැකවරණය දෙන්න එපා. අත්අඩංගුවට ගන්න දඬුවම් දෙන්න. මෙය ඉතිහාසයේ අප අනාගත ලෝකයට උගන්වන විශිෂ්ටතම පාඩම කියලා හිතන්න. අපි හඳුනන දැන් ඔබ වහන්සේලා මේ තීරණාත්මක වෙලාවේ ඊයේ දවසේදී විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ඒ වගේම විපක්ෂයේ නියෝජිතයින් ගණනාවක් ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණා අපි හඳුනන්නේ. මේ සාකච්ඡාවේදී මොකක්ද එළඹුණු තීරණ මොනවද? අපි දැක්කා දයාසිරි ජයසේකර මහත්මයා ඇවිල්ලා කියනවා සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති වෙනවා නම් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා දෙනවා කියලා. නමුත් ඊට පස්සේ හවස් වෙනකොට තීරණ වෙනස් වුණා. අපි ඒ ගැන කතා කරමු. නමුත් ඒ සාකච්ඡාව පැවැති මුල් අවස්ථාවේදී මොකද වුනේ අපි හඳුනන්නේ? අප්‍රේල් මාසේ 4 වෙනිදා සිට විපක්ෂ නායකතුමා සමග විපක්ෂ නායකතුමන්ගේ සමගි ජන බල වේගයේ අධිකාරීන් වගකීම් සමග අනිත් පාර්ශවවල වගකීම් සමග මේ වන විට අපි සාකච්ඡා වාර 20ක් පමණ පවත්වලා තියෙනවා. එහෙමයි. 20ක් පමණ. වැඩක් වෙලා තියෙනවද අපි හඳුනන්නේ? සත්‍ය වශයෙන්ම වැඩක් වුණේ නැහැ. විපක්ෂ නායකතුමා සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඇත්ත වශයෙන්ම නායකත්වය කියන පදවියෙහි ගෞරවය එතුමා ආරක්ෂා කළේ නැහැ කියන බව. නායකයා යනු අනතුරකදී අනතුරට මුහුණ දෙන අනතුර බාරගෙන ක්‍රියා කරන
තමන්ගේ රැහේ තමන්ගේ කණ්ඩායමේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය උනත් පරිත්‍යාග කරන්න ඉදිරිපත් වන බෝධිසත්වවරයෙක්. ඒක බෝධිසත්ව චර්යාව. ඒක තමයි නායකත්වය. ඒ නායකත්වයේ තමන් ජීවත් වෙලා තමන්ගේ අභිමතාර්ථයන් ඉටු කර ගැනීම පිණිස තමන්ගේ පසුගාමීන් තමන්ගේ කණ්ඩායම බිලිදීලා කටයුතු කරන එක ඒක නායකත්වය නෙවෙයි. ඒක ආත්මාර්ථකාමී කුහක ප්‍රතිපදාවක්. ඔබ වහන්සේ කියන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට ඒ නායකත්ව පෞරුෂය නැහැ කියන එක. සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට අපි පැහැදිලි කළා කිව්වා ඔබතුමා මේ වෙලාවේ ඉදිරිපත් වෙන්න මේ අනතුර බාරගෙන. ඒකට හේතුව මේකයි. අපි කතා කළේ පුජ්‍යලේක් සම්බන්ධයෙන් නෙවෙයි. කණ්ඩායමක් හෝ පක්ෂයක් සම්බන්ධයෙන් නෙවෙයි. අපිට කිසි කෙනෙක් උඩට ගෙනියන්න, පක්ෂයක් උඩට ගෙනියන්න කිසිදම අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ව්‍යවස්ථානුකූලවනේ ප්‍රශ්නයකට විසඳුම හොයන්න ඕන. දැන් ඒ ක්‍රමවේදය සකස් කරගන්න තමයි අපි දිගින් දිගටම උත්සාහ ගත්තේ. අග්‍රාමාත්‍යවරයා ඒ පදවියෙන් ඉවත් කොට ඊළඟට ව්‍යවස්ථානුකූලව බලය ලැබෙන්න වගකීම එන්නේ විපක්ෂ නායකවරයාට නිසා අපි එතුමාට කරුණු කිව්වේ. එහෙමයි. ඒ කාරණාව අපි එතුමාට කිව්වා. එතුමා කිව්වා මේ ජනාධිපතිවරයා ඉන්නකම් මට නම් බලයට මේ අගමැතිකම් බාර ගන්න බෑ කියලා. ඉතින් අපි කිව්වා ඒක වෙන්නේ කොහොමද කියලා. එතකොට එතුමා බලාපොරොත්තු වෙනවා කොයියම්ම ක්‍රමයකින් හරි ජනාධිපතිවරයා ඉවත් වෙන්න ඕනේ. එතකොට එතුමා එනවා කියලා. ඉතින් එතුමා බලාපොරොත්තු වෙන්නේ අගමැති වෙන්න නෙවෙයි ජනාධිපති වෙන්න. එහෙමයි. එහෙමයි. ඉතින් ඊටම කෙටි පාරකින් ජනාධිපති වීමේ වැඩසටහනක් මේ හිතේ තියෙනවා ඇත්තේ. අපි කිව්වා ජනාධිපතිවරයා ඒ තරතුරෙන් ඉවත් කිරීම ආදී සියලු කටයුතු කරන්න නම් ඔබතුමා පාර්ලිමේන්තුවේ බලය පිහිටවා ගන්න. එහෙමයි. ඒ බලය පිහිටුවා ගැනීමේදී අවශ්‍ය වැඩි ඡන්ද ප්‍රමාණය එකතු කරගන්න සහ පොළඹවා ගන්න අපි උත්සාහ ගන්නවා වගේම අනිත් පක්ෂ කණ්ඩායම් වලත් ආශිර්වාදයේ හිමි වුණා විශාල ප්‍රමාණයක. එහෙමයි. මේ වෙලාවේ වගකීම් බාර ගන්න අපි උදව් කරනවා කියලා දැන් ඔබතුමා කියාපු කාරණා වුණත් අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රධාන කණ්ඩායම් හම්බ වුණා. පක්ෂ නායකයන් විවිධ අවස්ථාවල හම්බ වුණා. ඉතින් ඒ වැඩි දෙනෙක් කිව්වා යම් අනතුරක් බාරගෙන කැපවීමෙන් කටයුතු කරනවා නම් අපි අපේ සහයෝගය දෙන්නම් කියලා. ඉතින් ඒ බඳු පරිසරයක් යටතේ විපක්ෂ නායකතුමා ඒ කාරණාව බාරගත්තේ නැහැ. ඊට පස්සේ අපි කිව්වා එහෙමනම් සමගි ජන බලවේගය තුලින් සුදුස්සෙක් ඉදිරිපත් කරන්න කියලා. අගමැතිකම බාර ගන්න. අගමැතිකම බාර ගන්න. ඇත්තෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමන්ටත් වඩා සුදුසුකම් තියෙන දේශපාලන පරිණතභාවයක් තියෙන දේශපාලනඥයින් ওই සමගි ජන බලවේගය තුල ඉන්නවනේ. කවුද අපේ හමුදුරනේ? ඉතින් ඒක නම් වශයෙන් කියන්න එක්කෙනෙක් නෙමෙයි දෙන්නේ තුන් දෙනෙක් හතර දෙනෙක් පස් දෙනෙක් ඉන්නවා එතන. දේශපාලන පරිණතභාවයත් සමග කණ්ඩායමේ කැමැත්ත දිනාගත හැකි පුජ්‍යලෝ එතන ඉන්නවා. එහෙමයි. ඒ වගේ පුජ්‍යලයින් අතරින් එක්කෙනෙක් අවස්ථාව දෙන්න. එහෙමයි. ඉදිරියට යන්න. ඒකට නායකයා හැටියට තමන් ආශිර්වාද කරනවා, තමන් අදාළ උපදෙස් දෙනවා, නායකත්වයක් දෙනවා, අග්‍රාමාත්‍ය පදවියට තමන්ගේ කෙනෙක් යවන්න. එහෙමයි. ඒකටත් එතුමා කැමති වුණේ නැහැ. එහෙමයි. අපි කිව්ව තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර තමයි එහෙමනම් සිවිල් සමාජයෙන් කෙනෙක් ගන්න නිර්පාක්ෂික දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති නිර්පාක්ෂික දේශපාලන අවබෝධයක් තියෙන මෙවැනි ගැටුම් අවස්ථාවල ආත්ම ශක්තියක් ඇතුව ක්‍රියා කළ හැකි ජාත්‍යන්තරයත් පිළිගන්නා චරිතයක් ගන්න ඇතුළට. ඒ සම්බන්ධයෙන්ුත් අපි නම් ගණනාවක් ඉදිරිපත් කළා එකක් නෙවෙයි. දැන් අපි ඇත්තෙම මේ කරුණු කටයුතු අපි කළේ නැවත නැවතත් මම කියන්න ඕන මහානායක මහමියන් වහන්සේලාගේ ආශිර්වාදය සමග. එහෙමයි. අන්‍ය ආගමික ඒ කියන්නේ ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් මේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය සමගයි අපි මේ කතා කරන්නේ. එහෙමයි. තනියෙන් නෙවෙයි. එහෙමයි. භික්ෂුන් වහන්සේලා වශයෙන් නෙවෙයි. එහෙමයි. ඒතර මෙවන් පරිසරයක ඒකත් නායකතුමා ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒක කරන්න බෑ හාමුදුරුවනේ කියලා. ඉතින් අපි කිව්වා ඔය කණ්ඩායමෙන් එක්කෙනෙක් අයින් වෙන්න, අයින් වෙලා ජාතික ලැයිස්තුවෙන් ඉන්න එක්කෙනෙක් අයින් වෙන්න, අයින් වෙලා මේ ඇත්තෙක් ඇතුළට ගන්න කියලා. එහෙමයි. ඒකටත් එකඟ වුණේ නැහැ. අවස්ථා තුනම මගහැරියා. තුනම එතකොට මෙන්න මේ වගේ කනගාටුදායක අත්දැකීම් රාශියකට මුහුණ දෙමින්, තෙරපෙමින්, කලකිරෙමින්, දුකට වේදනාවට පත් වෙමින් අපි මේ කාලය තුල මේ වන විටත් විඳින්නේ
බරපතල අසහනකාරී තත්ත්වයක්. ඒ අවස්ථා එහෙම සිද්ධ වෙනකොට තමයි අපේ හාමුදුරනේ ඔන්න දැන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා රටේ අග්‍රාමාත්‍යවරේ බාර ගන්නවා කියන කාරණාව සමාජගත වෙන්නේ. අපි මේ වැඩසටහන උදේ පටිගත කරන්නේ. අපි මේක සවස විකාශය කරන අවස්ථාව වෙනකොට සමහර විට අග්‍රාමාත්‍ය දුරේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දිරුම් දීලා ඉන්න පුළුවන් අපේ හාමුදුරනේ මේ වාර්තාන තොරතුරු අනුව. මේ සිදුවීම ගැන වහන්සේලා මොකද්ද දරන අදහස මහා සංඝරත්නයේ විදිහට? ඉතාමත් හොඳයි ප්‍රශ්නය. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ පරිණත දේශපාලන දැනුමක් අත්දැකීමක් තියෙන කෙනෙක්. ජාත්‍යන්තරය යම් ආකාරයක මම හිතන්නේ 100%ක් එහෙම පිළිගැනීමක් තියෙනවා කියලා ජාත්‍යන්තර දන්න කෙනෙක්. එහෙමයි. නමුත් ශ්‍රී ලංකාව තුල නම් අතිශයින්ම පරිහානියටපත් වුණු පරාජිත දේශපාලනඥයෙක්. පහුගිය මහමැතිවරණයේදී අපි කවුරුත් දැක්ක එතුමා ප්‍රතික්ෂේප වෙච්ච හැටි. එතුමා රාජ්‍ය බලයේ එක වතාවක් නෙවෙයි පස් වතාවක් අග්‍රාමාත්‍ය පදවිය දරමින් මහත් වූ අත්දැකීමක් ලබාපු කෙනෙක්. අවසානයේ Taman නියෝජනය කළ පක්ෂයත් විනාශයට පත් වුණා එතුමාගේ ක්‍රියාකාරීත්වය සමග. රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ කාරුණික හිතවතෙක්. නමුත් මේ අවස්ථාවේදී මම හිතනවා අනිත් අය හිතන ආකාරයට කොහොමද මේ පත්වීම මේ රට පුරා සිදු කරන සාමකාමී අරගල භූමිවල මේ සම්බන්ධ ප්‍රතික්‍රියාව අපි හිතන්නේ නැහැ ඒක යහපත් අතට හැරෙයි කියලා. ඒකට හේතුව රට දන්නා කාරණා අනුව රනිල් වික්‍රමසිංහ මහත්මයාත් රාජපක්ෂ වරුණුත් අතර තියෙන්නේ නොසිඳෙන නොබිදෙන අභ්‍යන්තර සම්බන්ධතාවක්. ඒ බවට කරුණු අනන්තවත් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් අපට හිතෙන හැටියට රාජපක්ෂ වරුන්ගේ ආරක්ෂාව තහවුරු කරගත යුතු හොඳම ක්‍රමය තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා වැනි කෙනෙක් බලයට ගේන එක. කෙසේ වෙතත් මේ අර්බුදකාරී අවස්ථාවේදී රටේ ආර්ථිකය විනාශ කිරීම සම්බන්ධයෙන් බරපතල චෝදනා සහිතව වැරදිකරුවෙකු වෙලා ඉන්නවා ජනතා අධිකරණයේ ඉදිරියේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එවන් පුජ්‍යලයකට කවදාවත් මේ රට ගොඩනගීමේ අයිතිය ඇත්තෙත් නැහැ, අවස්ථාව ඇත්තෙත් නැහැ, දැනුම ඇත්තෙත් නැහැ. ඒ සියල්ලටමත් වඩා අවංක කැපවීමක් ඇත්තේ නැහැ කියන බව තමයි ජනමතය. මම මේ කතා කරන්නේ රටේ ජනතාවගේ ජනමතය නියෝජනය කරන්නෙක් හැටියට. එතකොට අපේ හාමුදුරුවෝ දැන් විපක්ෂ නායකවරයාත් මේ අභියෝගය බාරගන්නේ නැත්නම් දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේකට සුදුස්සෙක් නොවෙනවා නම් කවුද මේක බාරගන්නේ? දැන් නිදහස් පක්ෂය නම් තුනක් යෝජනා කරනවා. ඊයේ සවස් භාගයේ වෙනකොට දලසලහ පෙරුම, විජිදාස රාජපක්ෂ, ඒ වගේම නිමල් සිරිපාල සිල්වා කියන නම් තුන යෝජනා කරනවා. අපේ හාමුදුරුවනේ මේ අය අතරින් කෙනෙක් සුදුසු වෙයිද? ඒක එහෙම විය හැකි වෙන්න පුළුවනි. මගේ යුතුයකම මේ වෙලාවේ මේ කරන ලද පත්වීමේ තියෙන අසාර්ථක භාවය පැහැදිලි කිරීම. නේ අපිට කියන්න බෑ ඒ තනතුරටපත් වෙනකන් අපිත් එක්ක සාකච්ඡා කරපු හැම අවස්ථාවකදීම අපට ඉදිරිපත් වුණා යම් සාධනීය යෝජනා අපි ඒවට එකඟ වුණා. නමුත් අපි කිසි කාලයක තුන් හිතකින්වත් බලාපොරොත්තු නොවුණු අදහස් නොකරනු නමක් තමයි මේ ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නම. ඔව්. ඒ ඉදිරියට ඇවිල්ලා තියෙන කිනම් පක්ෂයකින්ද, කිනම් ජනතා බලවේගයකින්ද, කිනම් සිවිල් කණ්ඩායමකින්ද නැහැ. ඒක එන්න ඇත්තේම අද එළියට බහින්න බැරුව සැඟවී සිටින මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු කණ්ඩායම වෙතින් වෙන්න ඕන මේ නම ඉදිරිපත් කරන්න ඇත්තේ තමන්ගේ විමුක්තිදායකයා ඔහු විය යුතුය කියන අපේක්ෂාව සහ බලාපොරොත්තු යටතේ. අපේ හාමුදුරනේ අපි අවසන් කරමු. ඔබ වහන්සේ පැහැදිලිවම රටේ ජනතාවට පණිවිඩයක් දෙන්න මේ වෙලාවේ දැන් පැය කිහිපයකට ඇඳුරුනේ ඉවත් කරලා තිනවා ජනතාව ඇවිල්ලා තියෙන ඉක්මනටම ඇවිල්ලා තියෙන පෝලිං වල තෙල් පෝලිං වල දැන් අපි එනකොට දැක්කා මග දිගටම තෙල් පෝලිං වල ඒ වගේම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ක්‍රැස් කර ගැනීම සඳහා සුපිරි වෙළඳසැල් සහ ඒ වෙළඳ සංකීර්ණ ආශ්‍රිතව ජනතාව පොඩිකමින් ඉන්නවා. අපි දන්නේ නැහැ රටේ අනාගතයේ මොන වගේ තත්වයකට ඇද වැටෙද කියලා හෙට දවස වෙනකොට අත්‍යවශ්‍ය ඖෂධ හිඟයි පිළිකා රෝහලේ රෝගීන්ගේ ඖෂධ හිඟයි රෝගීන් මිය යමින් ඉන්නවා කියලා සමාජ මාධ්‍ය ජාලවල තොරතුරු වාර්තා වෙනවා. ඛේද වාචකයක් අභිමුව අපි ඉන්නේ අපේ හාමුදුරනේ තවදුරටත් මේක ඒ ඛේද වාචකයටම ඇදගෙන යනවා රටක් විදිහට.
මොකද්ද ජනතාව කරන්නට ඕනේ මොකද්ද දේශපාලඥයෝ කරන්නට ඕනේ මොකද්ද පළමුවෙන්ම විපක්ෂ නායකතුමා තමන්ගේ වගකීම ඉටු නොකිරීම පිළිබඳ අප තුළ තියෙන බලවත් කලකිරීමක්. විපක්ෂ නායකතුමා විපක්ෂ නායකයා හැටියට ඒ තනතුර ඇත්තෙන්ම දරනවා නම් ඔහු විසින් ඉටු කළ යුතු අනිවාර්ය යුතුකම ඉටු කරන්නේ නැතුව මගහැර යෑම නිසා තමයි තවත් නොඑක් විදිහේ වැරදි තීන්දුව තීරණ වලට එළඹෙන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ අලුත් යෝජනාව ක්‍රියාත්මක වෙලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මීට වඩා අපට වෙන ත්‍රස්තවාදී ක්‍රියා කරන්න හැකියාවක් ඇත්තෙත් නැහැ, ඌමනාවක් ඇත්තෙත් නැහැ. නීත්‍යනුකූලව, කතිකානුකූලව, ඒ කියන්නේ ව්‍යවස්ථානුකූලව ඉදිරියට මේ කටයුතු යා යුතුව තියෙනවා. මේ අවස්ථාවේදී අපිට කියන්න බෑ අරගල වල තත්ත්වයේ සම්බන්ධයෙන් ඒ අරගලේ දිගින් දිගටම යනවා ඒ ඇත්තන්ගේ අපේක්ෂා ඉටුවන තෙක්. එහෙමයි. හෝ ඉටුවන තැනට කාලසටහනක් ලැබෙන තෙක්. එහෙමයි. ඒක හරි වැදගත් වෙනවා. මොකද තමන්ගේ පරමාර්ථය ඉටු වෙන්න ඕන. ඉටු වෙන්නේ නැත්නම් අවස්ථානුකූලව ඒ සඳහා වූ කාලසටහනක් තීන්දුව කරලා වගකීම් විසින් කියනකම් ඒ අරගල ඉදිරියට යයි. අහවල් දවසේ අහවල් විදිහට මේ ආකාරයෙන් මේ අදහස ඉටු කරනවා. ඇත්ත වශයෙන්ම අපි මහන්සි ගන්න ඒකට. එහෙමයි. අපි මහන්සි ගන්න ඒකට. මොකද ත්‍රස්තවාදයෙන් බැහැනේ කෙනෙක් අයින් කරන්න. ඉතින් ඒ වගේ ව්‍යවස්ථානුකූලව ධර්මානුකූලව යුක්තිගරිකව ඒ දේවල් ඉටුවන ආකාරයේ වැඩපිළිවෙලක් සම්මත වෙන තෙක් පෙන්වන තෙක් ඒ අරගල ඒ ආකාරයේ යාවි. ඊයේ හදිසියෙම පණිවිඩයක් ආවා. ඒ වගේම අපිට අහන්න ලැබුණා නිවේදනයක් නිකුත් කරනවා වහාම මේ ස්ථානයෙන් මේ අරගල කරුවන් ඉවත් වෙන්න ඕන මේ ස්ථානය හිස් කරන්න ඕන එහෙම නැත්නම් ඇඳිරි නීතිය යටතේ වහාම ක්‍රියාත්මක වෙනවා කියලා ඕම් වෙඩි තියන්න හදනවා කියන ආරංචියක් ආවා. ඉතින් අපි ඇත්තෙන්ම අදාළ බලධාරීන්ගෙන් ඇහුවා එහෙම එකක් වෙනවද? ඉතින් ඇත්ත කිව්වා නෑ කියලා. පුදුමයි. පොලිස් පතිතුමා අපට කිව්වා එවන් නියෝගයක් නිවේදනයක් එතුමා දෙනවත් ඒ භූමියේ නිකුත් කළේ නැහැ කියලා. ඒතර කවුද අර හමුදුනේ අර ශබ්දිකාශන යන්ත්‍රවලින් කතා කරන්නේ? පුදුමයි කියන්නේ මම හිතන්නේ පොලිස්පති නිවසටත් පොලිස් මූලස්ථානයටත් ඇහෙන තාක් දුරනේ මේ. එහෙමයි. ඔය තියෙන ස්ථානේ. ඉතින් පොලිස්පතිතුමා අවංකව ඒක කිව්ව බව මට විශ්වාසයි. ඉතින් එහෙමනම් කවුද මේ කරන්නේ? රජයමත් දැනගන්න ඕන මේක ASCII ආණ්ඩුවේම ක්‍රියාකාරීන් ASCII හෝ පොලිස් නිල ඇඳුමෙන් ක්‍රියා කරන අය අතරෙම ඉන්නවා කඩාකප්පල්කාරී. කුමන්ත්‍රණකාරී. ඉතින් රජය තේරුම් ගන්න ඕන, පොලිසිය තේරුම් ගන්න ඕන පොලිස් නිල ඇඳුම උපයෝගී කරගෙන කුමන්ත්‍රණ කරන්න ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න එපා කියලා අපි පොලිස්පතිතුමාට කරුණාවෙන් මතක් කරනවා. දැන් තියෙන ප්‍රශ්නය වෙසක් සතිය. එහෙමයි. 15 වෙනිදා වෙසක් පුන් පොහොය මේ කාල වෙනද අපිට ඇත්තෙන්ම දැන් මේනකොට අවුරුදු දෙකක් වෙසක් අහිමි වුණා. 2019 20 21 22 අවුරුදු 4ක්. අවුරුදු මේ අවුරුද්දත් එක්ක 4 වෙනි අවුරුද්දට අපත වෙසක් අහිමි වෙන්න යනවා. ඒක වෙන්න දෙන්න බෑ. එහෙමයි. ඒ නිසා වෙසක් සතිය තුල මෙන්න අපි නැවතත් ලෞතුරා බුදුගුණ සිහියට නගාගෙන කරුණෝපාය කෝසල්ල පරිග්ගහිතෝ මහා සත්තෝ කියන න්‍යාය ධර්මයට අනුව කරුණාවත් උපාය කෞසල්‍යයත් ඥාන ශක්තියත් පෙරදරි කරගෙන කටයුතු කරමු. විශේෂයෙන්ම මේ කාලය තුළ වෙසක් සතියට අවධානය යොමු කරමු. ඒ අනුව කිසිදු හිංසාකාරී ක්‍රියාවක් කරන්න එපා. කාටවත් කරදරයක් වේදනාවක් ඇති වෙන හැටියට ක්‍රියාත්මක වෙන්න එපා. කය වචන සිත කියන තුන්දොර හික්මවාගෙන අපි කරන අරගල ඇත්තෙන්ම ධාර්මිකව සාධාරණව කරමු. ඒක අපේ අයිතිය. මිනිස්සු අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ඉල්ලලා අඬනවා. ළමයි කිරි පිටි නැතිව අඬනවා. මෙවන් දුක්ඛදායක අවස්ථාවක ඊයේ පෙරේදා ඇතිවුණු ත්‍රස්තවාදය නිසා තව 100,000 ගණනක් හැඬුව කඳුරින් මේ ගත කරන්නේ. ඒ නිසා මේ තරහ මරහ සම්පූර්ණයෙන් ඉවත් කළා ඒ විපත්තියටපත් වෙච්ච අයටත් අපි උදව් කරමු. එදා අරලේගහ මන්දිරයෙන් නිකුත් වුණු ඒ මැර හමුදාව ඇත්තෙන්ම දුප්පත් මිනිස්සු බත් පැකට් එකට අරක්කු වීදුරුවට සහ රුපියල් 2000ට ගැති වෙලා මුත්තරේ කපයි කියලා බයට අපේ ආමුදුරනේ බයට තමන්ට තියෙන ප්‍රාදේශීය සභාවේ සභාපතිකම හෝ മന്ത്രിකම අවලංගු වේ කියන බයට මේ වගේ බියපදනම් අපේ රටේ අහිංසක අපේ රටේම මිනිස්සු අපේ රටේම සහෝදරයෝ අපේ රටේම මිනිස්සු අපේම දූ දරුවෝ නෑදෑයෝ හිත මිත්‍රයෝ. ඉතින් ඒ නිසා ඕන්ට හිංසා පීඩා කරන්න එපා. යමෙකුට හිංසාවක් කළා නම් ඒ අය ඒ හිංසනයෙන්
මුදවලා ඔවුන්ට ගම රටට යන්න ඉඩ දෙන්න. ගමේ රටේදීවත් කිසිදු කරදරයක් කරන්න එපා. මොකද මේ අපි හැම දෙනාම එකම පවුලේ දරුවෝ. අපේ සහෝදර සහෝදරයන් බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ආදී වශයෙන් මේ ආගමික සහෝදරත්වය අනිවාර්යයෙන්ම රැකගත යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී හැම දෙනාගේම ජනවාර්ගික ගෞරවය සමගිය ආරක්ෂා කරගත යුතුයි. දන්සල් දෙමු, පුද පූජා පවත්වමු, පෙරහැර කරන්න අපි ඉඩ හදාගමු. අපි බලාපොරොත්තු වන ඇඳිරි නීතිය අදින් පස්සේ අවසන් වෙයි. ඇඳිරි නීතිය පනවන ආකාරයට කවුරුවක්වත් කලබල ත්‍රස්තවාදී කටයුතු කරන්න එපා. වෙසක් සතිය සාමකාමීව සමරනු. ඒ සඳහා භීෂණය ත්‍රස්තවාදයේ පිටු දකින, භීෂණයක් ත්‍රස්තවාදයක් යලි මතු නොවන සාමකාමී උදාර වූ සමගි සම්පන්න සමාජයක් බිහි වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි වෙසක් සතියේ බුද්ධ පූජාවේ නියැලෙමු කියන ඉල්ලීමයි අපි ඇත්ත වශයෙන්ම හැම දෙනාගේම කරන්නේ. නමස්කාර පූර්වකව නැවත වතාවක් ස්තුතිවන්ත වෙනවා. ඔබට බාර කරන මේ සාකච්ඡාවේ හරය ගැඹුර අවබෝධ කරගැනීමේ බලය ඔබ සතුයි. ඒ අයිතිය ඔබට බාර කරමින් අපි සමුගන්නවා. බොහොම ස්තුතියි ඔබට. දරුවන් සරණයි.